රනිල් වික්‍රමසිංහ අර ණයක් ගන්න පුළුවන් වෙයිද? ඕක නේද? රනිල් මේ සුද්ධ වඳුරනවා. ඇඳුරුවට ණය දෙන්නේ නැහැ. රනිල්ට පුළුවන්ද ගෝඨාභයගේ මිග්ඥානවල ගහිල්ලෙන් උපයාගත්තු දේපල පවරගන්න? ගෝඨාභයට පුළුවන්ද රනිල් වික්‍රමසිංහ මහ බැංකුවෙන් ගහපුවා පවරගන්න? ගන්න බෑ. රනිල් වික්‍රමසිංහ යාළුවා කවුද? දවසක් මම පාර්ලිමේන්තුවේ ගැහුවා රනිල් වික්‍රමසිංහ. හැන්සාඩ් එකේ ඇති. වංචනිකයට දඬුවම් දෙන්නත් ඕන. වංචා කරලද දේපල පවරගන්නත් ඕන. ඒ වැඩේ කරන්නේ අපි විතරයි. විකුණන්න දාලා තියෙන්නේ හිල්ටන් හෝටලේ, හිල්ටන් ක්‍රීඩාගාරය, හයට් බිල්ඩින් එක, යෝග් ගොඩනැගිල්ල, ගෆූර් බිල්ඩින් එක, මහතපල කාර්යාල පිහිටි බිල්ඩින් එක, ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලේ, විදේශ කර්තෘ අමාත්‍යාංශ පිහිටි බිල්ඩින් එක. ඔව්. කිව්වා. The News Reporter. දැන් අපි කවුරුත් 74ක මෙත් සාපල දේශපාලනයේ විනාශයේ අවසන් කඩයිමට ඇවිල්ලා තිබෙනවා. දැන් අපි කවුරුත් සියලු ජනතාවට පැවරී තිබෙන වගකීම තමයි මේ විනාශකාරී දේශපාලනිනුත් මේ විනාශකාරී ආර්ථිකේනුත් අපේ රට මුදවා ගත යුතුයි. අපේ දරුවන්ට අපි සැබවින්ම ආදරේ නම් අපේ දරුවන්ගේ අනාගතය පිළිබඳව අපි සැබවින්ම සුරක්ෂිතභාවයක් අපේක්ෂා කරනවා නම් අපේ රටේ ආරක්ෂාව අපේ රටේ ශූරභාවය පිළිබඳව අපි අසීමිත ලෙස ආදරය කරනවා නම් අපි අපේ ජාතික සම්පත් ආරක්ෂා කරගත යුතු කියලා විශ්වාස කරනවා නම් මා හිතනවා මේ දීර්ඝ කාලයක් අනුගමනය කරමින් තිබෙන දේශපාලන ප්‍රතිපත්තියත් ආර්ථික ප්‍රතිපත්තියත් වෙනස් කළ යුතුයි. මොකද කියන්නේ? මේකේ තවදුරටත් ඉස්සරහට යන්න පුළුවන්. ඔබ කවුරු හෝ කෙනෙක් විශ්වාස කරනවා ගෝඨාභය රනිල් සුසන්නියෝගේ මේ රට ගොඩදායි කියලා? නෑ. ඒගොල්ලෝ මේ රට විනාශ කිරීමේ කප්පිත්තෝ. අපේ මාතෘ භූමියත් අපේ ආර්ථිකයත් මේ තරම් විනාශයට ගෙනෙන ලද එහි නිර්මාණකරුවන්. ඔවුන් තමයි මේ අර්බුදය නිර්මාණය කරන්නේ. ඔවුන් තමයි මේ අර්බුදයේ වගකිය යුතු. ඔබ කිසිවෙක් විශ්වාස කරනවද මේ අර්බුදයේ වගකිය යුත්තා? මේ අර්බුදයේ නිර්මාණකරුවෝ මේ අර්බුදයෙන් අපි ගොඩගනීද? කිසිසේත්ම නැහැ. අද අපි හැම කෙනා කෙරෙම පැවරී තිබෙන කාර්යභාරය තමයි අපේ දෑතින් අපේ රට ගොඩනගමු. බලෑසිද? ඒ සඳහා අපි කරන්න ඕන. මොකද පහුගියද අපේ රටේ තරුණ තරුණියන් විශාල අරගලයක නිරත වෙමින් සිටිනවා. මොකක් වෙනුවෙන්ද? සාමාන්‍යයෙන් ගත්තොත් අපේ රටේ තරුණ තරුණියන් දේශපාලනයට වැඩි උනන්දුවක් දැක්වේ නැහැ පහුගිය කාලේ. එහෙම නේද? ඔවුන් කාමරය ඇතුලේ මේ සමාජ මාධ්‍ය දාලා ඔස්සේ අන්තර්ජාලය ඔස්සේ ලෝකේ හදාරමින් හිටියා, ලෝකෙ දිහා බලමින් හිටියා. දේශපාලන තීන්දුව ගත්තේ කවුද? දේශපාලන තීන්දුව ගත්තේ වැඩිහිටියෝ. ඒ තරුණ තරුණියන්ගේ අම්මා තාත්තා, මාමා, ආච්චි සීය තමයි දේශපාලන තීරණ ගත්තේ. හැබැයි එම වැඩිහිටි පරම්පරාව විසින් ගනු ලැබූ දේශපාලන තීරණවල ප්‍රතිඵල අද මොකද්ද වී තිබෙන්නේ? තරුණ තරුණියන්ගේ මුළු ජීවිතේම අපේක්ෂා බංගත්වයට පත් කරලා තිබෙනවා. මේ රට තුල රැකියාවක් සොයාගත හැකිද? ආදායම් මාර්ගයක් නිර්මාණය කරගත හැකිද? තමන්ට හොඳ විවාහයක් කරගත හැකිද? තමට ජීවත් කිව්වා. මහජනයාගේ ධනෙ කෝටි ප්‍රකෝටි ගණන් නාස්ති කරන මේ දේශපාලන සංස්කෘතිය පාකිව්වා. මහජනයාගේ ධනෙ කිසිදු වගකීමකින් තොරව ඔහෙ වියේ හේදම් කරන මේ දේශපාලන සංස්කෘතිය පාකිව්වා. ඒකනේ කිව්වේ. ඒක තමයි එක හඬක්. ඒ නිසා කිව්වා වංචා නතර කරන්න, වංචනිකයට දඬුවම් දෙන්න, වංචා කරන ලද දේපල පවර ගන්න කිව්වා. එමනේ කිව්වේ. මහින්ද රාජපක්ෂගේ අර්ලිය ගහ මන්දිරේ වටලා මොකද්ද කිව්වේ? ඔයා හොරෙක්. මම ඔයා කිව්වට ජනතාව කිව්ව ඔයා කියලා නෙවෙයි හොඳේ. නේද? නමුත් අපි වේදිකාවෙන් දැන් මේ කියන්නේ. ඔයා හොරෙක්. නේද? තව සතක්ගේ නම කිව්වොත් මොකද්ද? ඔයා මයිනෙක්. ඒ විතරක් නෙවෙයි කිව්වොත්. ඔයා නාකි මයිනෙක්. එහෙමයි කිව්වේ. හරිද? නාකි මයිනෙක්. අපේ රටේ අනාගතය විනාශ කරා. අපේ තරුණ තරුණියන්ගේ අනාගතය විනාශ කරා. කරුණා කරලා යන්න කිව්වා. ගෝඨාභයත් කිව්වේ කරුණා කරලා යන්න කියලා. පහුගිය
මැයි මාසේ මැද භාගයේ වෙනකොට රාජපක්ෂ පවුල බිත්තියටම හේතු වුණා. පාරක යන්න බෑ. ජනාධිපතිවරයාට බංකරයක ඇතුලේ ජීවත් වෙන්න වුණා. ජනාධිපති මන්දිරයේ අවට මේ දඹුල්ලෙන් විශේෂ කාර්ය බලකාය අරන් ගියා. මොනරාගලින් නේද තව හමුදා අනුකණ්ඩ ගෙනාවා. බාරොන් ජයතිලක මාවතේ ජනාධිපති මන්දිරය වටලලා හමුදා බැරැක්ක හැදුවා. ජනාධිපතිවරයාට සින්දුර හමුදා බැරැක්කයක් ඇතුළට යන්නේ. අගමැතිවරයා ජනතාව ඇවිල්ලා තමන්ගේ මන්දිරේ වැටලුවා. වාහනේ කියන්න බෑ. හෙලිකොප්ටරයකින් ඇවිල්ලා ත්‍රිකුණාමලේ නාවික හමුදා කඳවුරේ නේද හැංගිලා ජීවත් වෙන්න උනා. මැති ඇමතිවරුන්ට පාරක යන්න බැරි වුණා. රාජපක්ෂ පවුලත් ආණ්ඩුවත් බිත්තියටම හේතු වුණා. මොකද කරේ? ආව නූතන දොන්ජුවන් ධර්මපාල පාවා දෙන්න. අයියන්ඩියේ බිය නොවන්න මරණාසටි මා පෙන්නන්නම් කියලා නේද? ඇවිල්ලා අගමැතිකම බාරගත්තා රනිල් වික්‍රමසිංහ. මේ ජනතාවගේ වේදනාවේ කෝපේ ආවේගයේ මහ ජනතා නැගිටීම රනිල් වික්‍රමසිංහ අගමැති තනතුරකට පාවලා දුන්නා. එමුන විදිහට කරේ. අගමැති තනතුරට පාරා දුන්නා. මහින්ද රාජපක්ෂ නාවික හමුදා කඳවුරු ඉඳන් කොළඹ ගියා හෙලිකොප්ටරේ. ටික ටික එළියට බහින්න පටන් ගත්තා. ගෝඨාභය රාජපක්ෂ රාජ්‍ය නිලධාරීන් කියලා ගෙනල්ලා රැස්වීම් තියන්න පටන් ගන්නවා. ජනතාව ආමන්ත්‍රණය කියනවා මොකද්ද? හේතු එපා වවන්න කියනවා. ජනතාව කියනවා හේතු එපා ඵලයන් කියනවා. නේද? මම දැක්ක එයා කියනවා හේතු එපා වවන්න. ජනතාව කියන්නේ මොකද? හේතු එපා ඵලයන්. හැබැයි ඒගොල්ලෝ ටික ටික ගුල් වලින් එළියට එන්න පටන් ගත්තා. නැවත පැරණි අසාර්ථක දේශපාලන සංස්කෘතියත් ආර්ථික ගමනත් අපේ රටේ යලිත ආහුරු වී තිබෙනවා. හැබැයි අපි හිතනවා මේ යලිත ආහුරු වීම ඉතාමත් කෙටි කාලයක් බවට පරිවර්තනය කළ යුතුයි. මේ දේශපාලන සංස්කෘතියත් මේ ආර්ථික ගමනත් වෙනස් කිරීම සඳහා අපි ඉදිරියට ආ යුතුයි. ඕනේ නැද්ද? දැන් බලන්න ආපු දවසින් ඉඳන් රනිල් වික්‍රමසිංහ කියන්නේ මොකද්ද? රනිල් වික්‍රමසිංහ දැන් අර්බුදයේ ප්‍රකාශකයා. එයා කියනවා තව දවසකට විතරයි තෙල් තියෙන්නේ. දවස් දෙකක් දුන්නොත් මිනිහා හපනවා. ඒ කියන්නේ මේ. ඊළඟ සතිය කණ්ඩ නැහැ. කිව්වනේ. දවස් සතියකට විතරයි කණ්ඩ තියෙන්නේ. සති දෙකක් කෑවොත් රනිල් හපනවා. ඒකයි මේ කියන්නේ. මම දැක්ක මුදල් ට්‍රිලියනයක් කෝටි ලක්ෂයක් අච්චු ගහන්න වෙයි කිව්ව මේ අවුරුදු. බොරු හොඳේ. එච්චර අච්චු ගහන්න වෙන්නේ නැහැ. හරිද? නමුත් ඊට වඩා අඩුවෙන් අච්චු ගහුවොත් රනිල් හපනවා. ඊයේ පෙරේදා කියන මොකද්ද? වේල් දෙකක් කණ්ඩ වෙයි. මේ රනිල් වික්‍රමසිංහ කියන්නේ. දැන් ජනතාව වේල් දෙකට බස්සලා තෙල් නැති කරලා ගෑස් නැති කරලා තෙල් පොලිමේ ගෑස් පොලිමේ අම්මලා තාත්තලා මැරෙනවා. දරුවන්ට කිරිපිටි වෙලක් නැහැ. හරියමං ආහාර වෙලක් නැහැ. පාසල් යන බස් අතර යමක් ගෙවා ගන්න විදියක් නැහැ. අද මේ මහ පාරවල් පාළු වෙලා අපි එනකොට නේද? ඒ තරම් වාහන නැහැ, මෝටර් සයිකල් නැහැ, කුඹුර හාන්න තෙල් ටිකක් නැහැ. ගොයන් ටික කපා ගන්න විදියක් තිබුණේ නැහැ පහුගිය කාලේ. මුළු ජනතාව විනාශයටපත් කරලා රනිල් වික්‍රමසිංහ ඇවිල්ලා කියනවා වේල් දෙකක් කණ්ඩවි. දැන් මේ අර්බුදයේ කතුරුකෝ අර්බුදයක් තිබෙනවා. කතුරුකෝ කවුද මේ අර්බුදේ නිර්මාණය කරපු කෙනා? කතුරු අඥාතයි. අපි කියනවා සාමාන්‍ය කතුරු අඥාතයි. ඉතින් කතුරු කෙනෙක් පේන්නේ නැහැ. අර්බුදයක් පේන්න තියෙනවා. ඒ නිසා රනිල් වික්‍රමසිංහලා ගෝඨාභය රාජපක්ෂලා මහින්ද රාජපක්ෂලා උත්සාහ කරමින් තිබෙන්නේ අර්බුදය කියන්න අර්බුදේ නිර්මාපකයා හංගන්න. එහෙම නේද? අර්බුදය කියනවා කවුද අර්බුදේ හැදුවේ? මේක ස්වභාවික විපතක්ද? මහා ගම් වතුරක් ගලලා නේද මේ මහවැලි නදිය දෙගොඩ තලා ගලලා මුළු ත්‍රිකුණාමලේ ඔක්කොම යට වෙලා ඒකේ ප්‍රතිවිපාකද? මේ ඇවිල්ලා මහා කුණාටුවක ප්‍රතිවිපාකද? නෑ. මේ අර්බුදය මේ දිගු කාලයක් අපේ රට පාලනය කරාද මේ පාලක පන්ති අර්බුදයක්. අද මේ ජනතාවට වන්දි ගෙවන්න වෙලා තිබෙන්නේ ඔබ ගත්ත තීන්දුවක වැරද්දක් නිසා නෙවෙයි. අද ජනතාව වන්දි ගෙවන්න සිදු වී තිබෙන්නේ පාලකයා ගත්ත තීන්දුව වලට. එහෙමනේ. ආර්ථිකය හදන්න තීන්දුව ගත්තේ කවුද? පාලකයා. නේද? සංවර්ධන සැලසුම් හැදුවේ කවුද? පාලකයා. මා ජනතාවගේ දේපොළ හොරකම් කරේ කවුද? පාලකයා. මා ජනතාවගේ මුදල් කොල්ල කෑවේ කවුද? පාලකයා. මා ජනතාවගේ දේපොළ නාස්ති කරේ කවුද? පාලකයා. රටේ ජාතික සම්පත් විකුණුවේ කවුද? පාලකයා. හැබැයි අද තෙල් පොලිමේ ඉන්නේ කවුද? ජනතාව. ගෑස් පොලිමේ ඉන්නේ කවුද? ජනතාව. කිරිපිටි පෙළ නැත්තේ කාටද? කාටද? අපේ දරුවන්ට. කුඹරට යන්න බැරි කාටද? අපේ ගොවියන්ට. මුහුදු රස්සාව කරන්න බෝට්ටුවේ තෙල් ටිකක් ගහගන්න නැත්තේ කාටද? අපේ දීවරයන්ට.
කඩයක් අරගෙන හිටියට ව්‍යාපාර වැටිලා බිස්නස් කඩවැටලා තියෙන කාටද? අපේ ව්‍යාපාර කියන්නේ. මොකද සිදුවී තිබෙන්නේ? අර්බුදයට අපිව කියන්න ඕනේ. අර්බුදයට ජනතාව වගේ කියන්න ඕනේ. මේ අර්බුදයට වගේ කියන්න ඕන පාලකයා. හැබැයි දුක්ඛ පීඩාවට පත් වී තිබෙන්නේ ජනතාවට. ජනතාවගේ පොඩි කෑල්ලක් තියෙනවා ඉතින් නැතුවම නෙවෙයි. මොකද්ද? නැවත නැවත මේ පාලකයන් පත් කරගන්න ඡන්දෙ දීම. නැවත නැවත. අපි දශක ගණනාවක් දැන් අවුරුදු 20කට වඩා වැඩි කාලයක් අපි දිගටම පෙන්වා දෙනු ලැබුවා. මේ ගමන් කරමින් තිබෙන ආර්ථික මාවත අපි මෙවැනි විනාශකාරී අන්තකින් අපේ රට කෙලවර වෙන බව අපි දශක ගණනාවක් කිව්වා. මේ අනුගමනය කරමින් තිබෙන සංවර්ධන මාවත නිකන් කොන්ක්‍රීට් වනාන්තර. මේ අලුත් දේවල් නෙමෙයි. අපි කිව්වා ග්‍රීසිය 2004 දී ඔලිම්පික් උළෙල තිබ්බා. ඒ සඳහා විශාල එපාර්ට්මන්ට් හැදුවා. විශාල පිට්ටනි හැදුවා. විශාල පාරවල් හැදුවා. ඩොලර් බිලියන 11ක් වැය කළා තිබුණා ග්‍රීසිය ඔලිම්පික් උළෙලට. ඒක දරා ගන්න බැරි වුණා ග්‍රීසිය ආර්ථිකයට. ඒ වෙලාවේ ග්‍රීසිය විපක්ෂ නායකව ජනතාව ආමන්ත්‍රණය කළා කිව්වා උඹලට කවදා හරි කන්න වෙන්නේ මේ කොන්ක්‍රීට් කිව්වා. 2008 ඇතිවෙච්ච ලෝක ආර්ථික අවපාතයත් එක්ක 2010 වෙනකොට ග්‍රීසිය මුළුමනින්ම සමතලා වුණා. ග්‍රීසිය මැදපාන්තක ජනතාව රට අත්හැරලා ගියා. ගොඩනැගිලි පාළුවට ගියා. එපාර්ට්මන්ට් පාළුවට ගියා. ග්‍රීසිය ප්‍රධාන කර්මාන්තේ නාවික කර්මාන්තේ ප්‍රධානම නැව්හිමියා තට්ටු 18ක බිල්ඩින් එකේ බිමට පැනලා මැරුණා. ප්‍රධානම ව්‍යාපාරිකයා. හරිද? ජනතාව දාලා ගියා. පිට්ටනි කැලෑ වැහුණා. එපාර්ට්මන්ට් පාළුවට ගියා. නගර පාළුවට ගියා. ලොකු පාරවල් තියෙන වාහන නැතුව ගියා. මුළු ග්‍රීසියම විනාශ වුණා. 2004 දී මිට අවුරුදු 18කට කලින්. අපිත් අපේ රටේ මේ ඊනියා සංවර්ධන මාවත හදනකොට ජනතාවගේ ජන ජීවිතයත් එක්ක සම්බන්ධ නොවච්ච සංවර්ධන මාවත නේද? ඔයගොල්ලන්ට මතකද අපි කිව්වා සූර්යෝදය පැත්තේ යනකොට මන්තිරු 6ක පාරක් තියෙනවා. මන්තිරු 6ක පාරක් බේස්ලයින් පාරටත් වඩා ලොකුයි සූර්යවැවේ පාර. හැබැයි අවට පාරයිනේ ගෙවල් තහඩු ගාපු ගෙවල් පාරයිනේ දරුවා පේර ටික විකුණන පේර කාලේට ඉස්කෝලේ ගිහිල්ලාවිල්ලා. දිවුල් ටික විකුණන දිවුල් තියෙන කාලේට ඉස්කෝලේ ගිහිල්ලාවිල්ලා. දෙහිකට විකුණන දෙහි තියෙන කාලේට ඉස්කෝලේ ගිහිල්ලාවිල්ලා. මොකද සිදුවී තිබෙන්නේ? පාර දැවැන්තයි ජනතාවගේ ජීවිතය අතිශය පහතයි. ඒකෙන් කියන්නේ මොකක්ද? ජනතාවගේ ජීවිතයත් එක්ක සම්බන්ධ නොවුණු සංවර්ධන මාවත මේගොල්ලෝ අනුගමනය කරා. එහි ප්‍රතිවිපාක වලට අද අපි භුක්ති විඳින්න තිබෙනවා. ඒ නිසා අද අපේ රට ඉතිහාසයේ දැවැන්තම ආර්ථික කඩාවැටීමට මුහුණ දී තිබෙනවා. සමහර අය කල්පනා කරනවා මේකට උත්තරයක් තියෙන ආර්ථික උත්තරයක් කියලා. නා ආර්ථික උත්තරයක් විතරක් නෙමෙයි. මේ කඩාවැටීමට මේ දේශපාලන බලපාලා තිබෙනවා. ඒ වෙන විදිහ මේ දේශපාලන බලපාලා තිබෙනවා. හම්බන්තොට වරාය හදන්න චීනෙන් ණය මුදලක් ගත්තා ඩොලර් බිලියන 1.1ක් ඩොලර් බිලියන 1.1ක ණය මුදලක් ගත්තා හම්බන්තොට වරාය හදන්න ඩොලර් බිලියන 1.1ක හරිද? හදලා ඉවර වෙලා මේක විකුණන්න ගියා චයිනා හාබර් සමාගමට. හැදුවේ චයිනා හාබර් විකුණන්න ගියා චයිනා හාබර් සමාගම. චයිනා හාබර් සමාගම කිව්වා දැන් ඒගොල්ලෝ හදන්න ගත්තා මිලියන 1100ක් ඩොලර් මිලියන 1100ක් හදන්න ගත්තා විකුණන්න යනකොට කිව්වා මිලියන 700යි වටින්නේ කිව්වා. දැන් හදපු හදේ කියන වටින්නේ 700යි කියලා. ඉතින් මොකද උනේ? මේ දේශපාලනයේ විසින් නේද විශාල මුදල් කන්දරාවක් ඒගොල්ලන්ගේ ගිණුම් වලට හැරෙනවා. ඒකයි සිද්ධ. මේ උතුරු දුම්රිය පාර අනුරාධපුර ඉඳන් කංකසන්තුරේ දක්වා මම එකක් දෙකක් කියන්නේ මේගොල්ලන්ගේ සංවර්ධන මාවත කියන්නේ. අනුරාධපුරේ ඉඳන් කංකසන්තුරේ දක්වා දුම්රිය ස්ථාන 26කට. දුම්රිය ස්ථානවල සංඥා පද්ධතිය හින කොන්ත්‍රාත් එකක් දුන්නා ඉන්දියානු ඉර්කෝන් සමාගමට. කොන්ත්‍රාත් එක ඩොලර් මිලියන 82යි. ඩොලර් මිලියන 82යි දුම්රිය ස්ථාන 26යි. ඒ කියන්නේ එක දුම්රිය ස්ථානයකට ඩොලර් මිලියන 3.2යි. ඔක්කොම දුම්රිය ස්ථාන අපි සමාන ලෙස සැලකුවොත් එක දුම්රිය ස්ථානයකට යනවා 82 බෙදීම 26 3.2යි. ඩොලර් මිලියන 3.2ක් යනවා එක දුම්රිය ස්ථානයකට සංඥා පද්ධතිය හයි කරා. මේ ඉර්කෝන් සමාගම එක උපකොන්ත්‍රාත් දුන්නා. උපකොන්ත්‍රාත් දුන්න කෑලි කඩලා අනුරාධපුරේ නම් ඕමන්ත දක්වා දුම්රිය ස්ථාන 6ක් උපකොන්ත්‍රාත් දුන්නා. අනුරාධපුර, සාලියපුර, මැදවච්චිය, පරසංගස්සව, වවුනියාව, ඕමන්ති කියන දුම්රිය ස්ථාන 6. එක දුම්රිය ස්ථානයක් ලක්ෂ 32යි. දුම්රිය ස්ථාන 6ම උපකොන්ත්‍රාත් දුන්නේ ලක්ෂ 15යි. ඩොලර් ලක්ෂ 15යි. අපි එකක් දෙනවා ඩොලර් මිලියන 3.2කට ඉර්කෝන් සමාගම 6ක් දෙනවා ඩොලර් මිලියන 1.5ට. මොකද වෙලාද? මේක තමයි සංවර්ධන කිව්වේ අපි.
මේක සංවර්ධනය කිව්වේ. ඒ නිසා මේ වැරදි සංවර්ධන මාවතට ආර්ථිකම කරුණු විතරක් නෙවෙයි දේශපාලන කරුණුත් තිබෙනවා. ඒ නිසා මේ රට ගොඩනගනවා නම් මේ දේශපාලන වෙනස් කරන්නත් ඕන, මේ ආර්ථික වෙනස් කරන්නත් ඕන. මේ අර්බුදය ආර්ථිකය සහ දේශපාලනය එකට ගෙතිලා තියෙන්නේ. අර කඹ තියෙන ලනු ගෙති ඒ කඹයක් වගේ ආර්ථික නූලත් දේශපාලන නූලත් එකට ගැට ගහලා තමයි මේ අර්බුදය හදලා තියෙන්නේ. එහෙනම් මේකට උත්තර තියෙන්නේ මොකද්ද? ආර්ථිකම උත්තරයක් වගේම දේශපාලන උත්තරයක්. ආර්ථික වෙනසකුත් ඕන, දේශපාලන වෙනසකුත් ඕන. මොකක්ද අවශ්‍ය වෙන දේශපාලන වෙනස? එක වංචාව දූෂණය නතර කරන දේශපාලනය. ඒක කරන්න පුළුවන් රනිල් වික්‍රමසිංහ. රනිල් වික්‍රමසිංහව 18 15 19 ආණ්ඩුවේදී මේ රටේ ජනතාව පරාද කරන්න අඩුම තරමේ 1977 ඉඳන් කොළඹින් ඡන්දෙල්ල ආව පාර්ලිමේන්තුවට 77 ඉඳන් 2015 දක්වා නේද? 77 ඉඳන් 2015 දක්වා කියන අවුරුදු 38ක් නේ. 77යි එතන නේද? 23යි මෙතන 15යි 38ක්. අවුරුදු 38ක් පාර්ලිමේන්තුවට ආව ජයග්‍රහණය කරලා. හැබැයි මොකද උනේ? 2019 දී කොළඹ මිනිස්සු ඇරියා ගෙදර. ඇයි? උඹ හොරෙක්. ඒකයි. ඉතින් යාට පුළුවන් ද රටක් හදන්න? ගෝඨාභය රාජපක්ෂ මිග්‍යානා වලින් හොරකම් කරා කියලා පරීක්ෂණ පැවැත්වුව රනිල්ගේ ආණ්ඩුව. අපි නෙවෙයි. රනිල්ගේ ආණ්ඩුව පරීක්ෂණ පැවැත්වුවේ. ඒතර එයා ජනාධිපති. මහ බැංකුව කෙනා අගමැති. එනිසා මේ රට ගොඩනගනවා නම් හොරකම් වලින් තොර දේශපාලනයක් අවශ්‍යයි. අන්නේ දේශපාලන නැති කළ හැකි වන්නේ ජාතික ජන බලවේගයට විතරයි කියලා අපි ඔබට සාතික කරනවා. දෙක නාස්ති නොකරන දේශපාලනය අවශ්‍යයි. මේගොල්ලෝ මහජනක දන කෝටි ප්‍රකෝටි ගණන් නාස්ති කරනවා. ඒගොල්ලන්ගේ සුඛ වේරණ සහිත ජීවිත ගත කරනවා. ඒ නිසා තමයි කෙහෙලේ රඹුක්කල ගෙදර ලයිට් බිල 1 කෝටි 20 ලක්ෂය. ගෙදර ලයිට් බිල 1 කෝටි 20 ලක්ෂය. අපේ සාමාන්‍ය කෙනෙකුට ගෙයක් හදාගන්න නිවාස අධිකාරිය ණයක් දෙන්නේ ලක්ෂ 3යි. ඇමතිගේ ලයිට් බිල 1 කෝටි 20 ලක්ෂය. මොනතරම් නාස්තියක්ද? සමහර ඇමතිවරුන්ගේ ගෙවල් තියෙනවා. එක තට්ටුවයි නගින්න තියෙන්නේ. එක තට්ටුව නගින්නත් ලිෆ්ට් එකක් හයි කරනවා. ලිෆ්ට් එකක් හයි කරලා තියෙනවා. විදුලි බිල ආණ්ඩුවේ, වතුර බිල ආණ්ඩුවේ, ඇඳ ඇතිරිලි ආණ්ඩුවේ, හැඳිගේ රුප්පු ආණ්ඩුවේ, කණ්ඩ බොණ්ඩ ආණ්ඩුවේ, වාහන ආණ්ඩුවේ. මෙම නාස්තිකාරක දේශපාලන සංස්කෘතියක් මේක. ඇමතිවරයෙක් හම්බුනහම ඇමතිවරකට වාහන දෙකක් දෙනවා. වාහන දෙකට 1,50,000ක තෙල් දෙනවා. මතකද? 1,50,000ක තෙල් දෙනවා වාහන දෙකට මාසෙකට. ඊළඟ බෑකප් රථයක් දෙනවා. පොලිසියෙන් 8 දෙනෙක් දෙනවා. කාර්ය මණ්ඩලේ 5 දෙනෙක් 15 දෙනෙක් දෙනවා. 15 දෙනාගෙන් 5 දෙනෙකුට වාහන දෙනවා. ඒ වාහන වලට 15,000 ගානේ තෙල් දෙනවා. 15 දෙනාගෙන් 10 දෙනෙකුට ෆෝන් දෙනවා. රුපියල් 7,500 ගානේ බිල ගෙවනවා. ඇමතිවරයාට සංග්‍රහ දීමනාවක් ගෙවනවා. ඇමතිවරයාට නිල නිවාසයක් දෙනවා. නිල නිවාසේ ලයිට් බිල ගෙවනවා. වතුර බිල ගෙවනවා. ඇඳ ඇතුළේ දෙනවා. ආහාර පාන දෙනවා. ඇමතිවරයෙක් කියන ජනපදයක් නඩත්තු කරන්න යන වියදම්. මේ ගම්වල නම් ජනපදයකට යන වියදමට වඩා යනවා ඇමතිවරයෙක් නඩත්තු කරන්න. මේ නාස්තිකාර දේශපාලන නතර කරන්න ඕනේ නැද්ද? මේ රට ගොඩනගන්න නම් මේ නාස්තිකාර දේශපාලන නතර කරන්න ඕන. ඒ කල හැකි වන්නේ ජාතික ජන බලවේගයට විතරයි. ඔබ මතක තබා ගන්න. 3 මේ රට ගොඩනගන්න නම් මහා ජනයාගේ කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කළාද දීපල යලි පවර ගන්න ඕන. කාටද පුළුවන්? රනිල්ට පුළුවන්ද ගෝඨාභයගේ මිග්‍යානවල ගහිල්ලෙන් උපයාගත්තු දීපල පවර ගන්න? ගෝඨාභයට පුළුවන්ද රනිල් වික්‍රමසිංහගේ නේද? රනිල් වික්‍රමසිංහ මහ බැංකුවෙන් ගහපුව පවර ගන්න? ගන්න බෑ. රනිල් වික්‍රමසිංහ යාළුවා කවුද? අර්ජුන මහේන්ද්‍ර. දැන් උසාවිය රතුවරන්තු නිකුත් කරලා තිබෙන්නේ. අත්තඩ කොට ගන්න බෑ. දවසක් මම පාර්ලිමේන්තුවේ දෙහුවා රනිල් වික්‍රමසිංහ. හැන්සාඩ් එකේ ඇති. අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරු ගියා. ආයෙ එන්නද ගියේ කියලා. රනිල් වික්‍රමසිංහ කිව්ව මොකද්ද? නෑ අර්ජුන මහේන්ද්‍ර සිංගප්පූරු ගිය මගුල් ගෙදරක මගුල් ගෙදර ඉවරලා එයි කිව්වා. ඒ තරම් යාළු. දැන් එයාගේ මහ බැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්‍ර රතුවරන්තුකාරය. හරිද? කෝටි ගණන් මුදල් හොරකම් කළ රටෙන් පැනලා. දැන් රනිල් වික්‍රමසිංහට පුළුවන්ද අර්ජුන මහේන්ද්‍රව ලංකාවට ගෙන්න? එයානේ ගෙනලා මහ බැංකුවේ අධිපති කරේ. එයානේ පැනලා යන්න ඉඩ දුන්නේ. ඒ නිසා මේගොල්ලෝ මතක තබා ගන්න, මේගොල්ලෝ මංකොල්ලකාරයෝ එකට එකතු වෙලා ඉන්නේ. අපේ මේ අහිංසක දූපත අර සෝමාලියාවේ නේද? මුහුදු මංකොල්ලකාරයන්ට අහු වුණා වගේ මේ මංකොල්ලකාරයන්ට අහු වෙලා තියෙනවා. ඒ නිසා මොකද කරන්න ඕන? මේ රට ගොඩනගන්න නම් වංචනිකයට දඬුවම් දෙන්නත් ඕන. වංචා කරලද දීපල පවර ගන්නත් ඕන. මතක තබා ගන්න.
ඒ වැඩේ කරන්නේ අපි විතරයි. වෙන කාටවත් කරන්න පුළුවන්. අපි කරමු. ඒ නිසා මේ රට ගොඩනගන මේ දේශපාලන සංස්කෘතිය වෙනසක් වුණා. ඊළඟ ගත්තොත් මේ රට ගොඩනගන අලුත් ආර්ථික සැලැස්මක් වුණා. ඇයි මේ හිර වුණේ අපි? මම කෙටියෙන් කියන්නම්. ඇයි මේ හිර වුණේ? අපේ අද ආර්ථිකයේ තියෙන ප්‍රශ්න ජනතාවට දැනන ප්‍රශ්න දෙකක් තියෙනවා. එක මොකද්ද? භාණ්ඩ නැතිවීම. භාණ්ඩවල හිගයක් ඇතිවීම. භාණ්ඩ නැහැ. දෙක භාණ්ඩ ගණන්. තුන ආණ්ඩුව දැන් ප්‍රකාශයට පත් කරලා තියෙනවා අපි ණය ගෙවන්නේ නැහැ කියලා. දැන් ප්‍රකාශ කරවන්නේ. කවුද අපි මහ බැංකුව අධිපතිතුමා පහුගිය දවස් දෙක ප්‍රකාශ කරා අපි රටක් හැටියට අරන් තියෙන ණය ගෙවන්නේ නැහැ. ඒකනේ බංකොලොත්. දැන් මේ ආර්ථික අවසන් ප්‍රතිඵලය මොකද්ද වෙලා තිබුණේ? භාණ්ඩ හිගයක් තිබෙනවා. භාණ්ඩවල මිල ඉහළ ගිහිලා තිබෙනවා. ඊළඟ වෙලා තියෙන දේ තමයි මොකද්ද? රට බංකොලොත් වෙලා තිබුණා අපි ණය ගෙවන්නේ නැහැ කියලා ප්‍රකාශ කරලා ඉවරයි. හරිද? ඇයි මේක උනේ? මං චුට්ටක් ඈතට ගියොත් මෙතන ප්‍රධාන ප්‍රශ්නේ අපිට ඩොලර් හිගයක් තියෙනවා. දැන් අපි දන්නවා ලෝකේ වෙනදා වගේ නෙවෙයි. ලෝකේ එකට ගැට ගහිලා තිබෙන්නේ. වෙළඳ පොලෙන් ගැට ගහිලා තිබෙන්නේ. ලෝකේ ආනයන අපනයන කියන යථාර්ථය. අපි කවුරු හරි හිතනවා නම් අපේ රට අවශ්‍ය සියල්ල අපේ රටේ නිෂ්පාදනය කරගන්න පුළුවන් කියලා ඒක අයිති වෙන්නේ 1800 ගණන් වලට. අද ලෝකේ මොකද වෙලා තිබෙන්නේ? අද ලෝකයේ සෑම රටක්ම භාණ්ඩ ආනයන කරනවා, සෑම රටක්ම භාණ්ඩ අපනයන කරනවා. ලෝක වෙළඳාම සිද්ධ වෙන ප්‍රධාන මුදල් ඒකකය මොකද්ද? ඩොලර්. එහෙනම් අපිට බඩු ගේන්න ඩොලර් ඕන වෙනවා. බඩු වික්කහම ඩොලර් අපිට ලැබෙනවා. 1977 දී අපි පිටරට බඩු විකුණලා ලැබෙන ඩොලර් වලින් පිටරටින් බඩු ගෙනාපුවාම ඩොලර් මිලියන 40ක් අතේ ඉතුරු වුණා. ඒකට අපි කියනවා ධන අතිරික්තයක්. ඒ කියන්නේ මොකද්ද? ධන වෙළඳ ශේෂයක් අපිට තිබුණා. 1977 දී අපි පිටරට බඩු යවුවා. ඒ ලැබෙන ඩොලර් වලින් පිටරටින් බඩු ගෙනාපුවාම ඩොලර් කෝටි 4ක් අතේ ඉතුරු වුණා. 2021 වෙනකොට ගිය අවුරුද්දේ අපිට පිටරට බඩු යවුවා. පිටරටින් බඩු ගෙනාවා. යවපු ඩොලර් වලට වඩා ගෙනත් තියෙනවා ඩොලර් කෝටි 810ක. අපි යවුවේ ඩොලර් කෝටි 1250ක. අපි ගෙනත් තියෙනවා ඩොලර් කෝටි 2060ක. අපිට බඩු ගේන්න ගියා ඩොලර් කෝටි 2060ක්. බඩු විකුණලා හම්බුනේ ඩොලර් කෝටි 1250යි. ඩොලර් කෝටි 810ක හිගියක් තියෙනවා. 77 ඩොලර් කෝටි 4ක වැඩිපුර තිබ්බා. මොකද උනේ 77න් පස්සේ ක්‍රමානුකූලව අපිට භාණ්ඩ ආනයනය කරන්න ඩොලර් ඕන වුණා. හරිද? ඊළඟ අපිට ණය ගෙවන්න ඩොලර් ඕන වුණා. ඊළඟ අපේ සංවර්ධන වැඩ කටයුතු වලට අපිට ඩොලර් ඕන වුණා. ඒතර අපි ඩොලර් ඕන වෙනවා මොකටද අවුරුද්දකට? බඩු ගේන්න ඕන, ණය ගෙවන්න ඕන, නේ සංවර්ධන කටයුතු වල ප්‍රාග්ධන වියදම් වලට ඕන. අපිට ඩොලර් ලැබෙන්නේ බඩු විකුණලා ඩොලර් ලැබෙනවා, විදේශගත ශ්‍රමිකයන්ගෙන් ඩොලර් ලැබෙනවා, සංචාරක ව්‍යාපාරයෙන් ඩොලර් ලැබෙනවා, තව සේවා කීපකින් ඩොලර් ලැබෙනවා. ලැබෙන ඩොලර් ප්‍රමාණය අවශ්‍ය වෙන ඩොලර් ප්‍රමාණයට වඩා මදි. 80 වෙදි මදි. අපිට අවශ්‍ය වෙන ඩොලර් ප්‍රමාණය මොනවටද ඕන වෙන්නේ? බඩු ගේන්න, ණය ගෙවන්න, සංවර්ධන වැඩ කටයුතු වලට. අපිට ඩොලර් ලැබෙන්නේ බඩු විකුණලා සංචාරක ව්‍යාපාරයෙන් නේද? ඊට පස්සේ ගත්තොත් ඔය මේ IT වැනි සේවාවලින් විදේශගත ශ්‍රමිකයන්ගේ අපිට ලැබෙන ඩොලර් ප්‍රමාණය මදි අවශ්‍ය ඩොලර් ප්‍රමාණයට වඩා. තේරුම් මං කියන්නේ. අපිට ඩොලර් ඕන අවුරුද්දකට හැබැයි ඕන ප්‍රමාණය මොකද වෙන්නේ? මදි. මදි ටික මොකද කරේ? මදි ටිකට ණයක් ගත්තා. තව තියෙන එකක් වික්කා. 80 බේරගත්ත වැඩි. 81 වෙනකොට දැන් මදි ප්‍රමාණය 80ටත් වඩා වැඩි. ඒ ණයක් තරම් ඒවත් ගෙවන්න ඕනේ. ආයෙ මොකද උනේ? 81 වෙනකොට ආයෙ ණයක් ගත්තා. ආයෙ තියෙන එකක් වික්කා. ඒ අවුරුද්ද දුවාගත්තා. මෙහෙම ආවා. 2000 වෙනකොට තවත් අපිට ඕන ප්‍රමාණය වැඩි. එතන මොකද කරන්නේ? අපි ටිකක් ණයක් ගත්තා. තියෙන එකක් වික්කා. 2003 වෙනකොට තව මදි. දැන් ටික ටික විකුණගෙන ආවා. 2003 ආයෙ ණයක් ගත්තා. ත්‍රිකුණාමලේ තෙල් ටැංකි සංකීර්ණ දීලා කිව්වා අවුරුද්දකට ඩොලර් ලක්ෂ ගාණක් දෙනවා ඒගොල්ලෝ අපිට. ওই තෙල් ටැංකි 98 බදු දුන්නා. අවුරුද්දට ඩොලර් ලක්ෂ ගාණක් හම්බ වෙනවා. ඒතර ඒකෙන් පියව ගන්න try කරා. ණයක් ගත්තා, විකුණා ගත්තා. ඒ අවුරුද්ද දිව්වා. 2010 වෙනකොට
තව ඊටත් වඩා වැඩියෙන් ඕන ඩොලර්. ආයෙ ණයක් ගත්තා. ආයෙ විකුණාගත්තා. ඒ අවුරුද්ද දිව්වා. 2020 වෙනකොට මොකද වුනේ? 2020 වෙනකොට ලෝකේ රේටින් සමාගම් ලෝකේ රටවල් පිළිබඳව අගයන් දෙන සමාගම් කිව්වා ලංකාවට ණය දෙන එක අවදානම් කිව්වා. ඔන්න හිර වෙච්ච තැන. නැත්තම් මේක දුවා ගන්න තිබ්බ ණයක් ගන්න තිබ්බන. හරි වෙන දවසක හිර වෙනවා. හැබැයි මොකද උනේ? ලෝකේ ණය දෙන සමාගම මූඩි ආයතන ෆිෂ් වැනි ආයතන කිව්වා ලංකාවට ණය දීම අවදානම් කිව්වා. ඒතර කප්රාල් කිව්වා ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කිව්වා. ඒක. නමුත් ඒගොල්ලෝ දන්නවා අපේ රටේ තත්ත්වය. මේක අලුත් දෙයක් නෙවෙයි. ඕගොල්ලෝ පොලි මුදලාලටත් ණයයි. ලංකා බැංකුවටත් ණයයි. එහා පැත්තේ අල්ලපු ගෙදර මේ අල්ලපු ගෙදර කෙනාටත් ණයයි. බඩු ගන්න කඩේටත් ණයයි. මහජන බැංකුවටත් ණයයි. සෙලාම් බැංකුවටත් ණයයි. ඒතර කට්ටිය ණයක් ගන්න ගියොත් යාට ණය දෙන්නේ බලාගෙන එයා හැමතැනම ණයයි. ලංකාවට නේ ඕක. අපි ජපානයටත් ණයයි. ඇමරිකාවටත් ණයයි. ඉන්දියාවටත් ණයයි. මෑතක ඉඳන් බංග්ලාදේශයටත් ණයයි. හරිද? ඊට පස්සේ IMF එකටත් ණයයි. ලෝක බැංකුවටත් ණයයි. ADB එකටත් ණයයි. හතර වටේ ණය. එතකොට ෆිච් ජාත්‍යන්තර රේටින් සමාගම් කිව්වා ණය දෙන්නේ බලාගෙන. මොකද ණය දෙන හැම කෙනෙක්ම අපේක්ෂා කරන්නේ මොකද්ද? ඒ ණය යලි ලබා ගැනීම. 2020 වෙනකොට අපිට ණය දෙන්නේ නැතුව ගියා. විකුණන්න දෙයක්වත් නැහැ. තියෙන ටික ඔක්කොම විකුණලා ඉවරයි. තව පොඩි දේවල් ටිකක් තියෙනවා. හරි. එතකොට 2020 වෙනකොට වෙච්ච දේ තමයි ණයක් දුන්නේ නැහැ. ණයක් ගන්න බැරි වුණා. විකුණන්නත් නැතුව ගියා ඩොලර් හිග වුණා. හිග වුණාට පස්සේ මහ බැංකුව සතු තිබ්බ ඩොලර් කෝටි 830ක්. මේක වියදම් කරන්න පටන් ගත්තා. විදේශ සංචිත තිබ්බ ඩොලර් මිලියන 7.3 ඩොලර් කෝටි 830ක්. ඩොලර් බිලියන 7.3. මේක වියදම් කරන්න පටන් ගත්තා. 20 මේකේ කොටසක් වියදම් කරා. 21 මේකේ කොටසක් වියදම් කරා. 22 වෙනකොට ඒකත් ඉවර වුණා. දැන් මොකද උනේ? අපිට අවශ්‍ය වෙන ඩොලර් ප්‍රමාණය අපි උපයන්නේ නැහැ. ඉතුරු ටික දැන් අපි අවුරුදු 40ක් තිස්සේ අවුරුදු 42ක් තිස්සේ මතක තියාගන්න. අවුරුදු 42ක් තිස්සේ අපි ඉතුරු ටික සම්පූර්ණ කරගත්තේ එක්ක ණයක් අරගෙන එක්ක විකුණලා. මේ අවුරුද්ද වෙනකොට අපිට මොකද උනේ? ණය දෙන්නේ නැතුව ගියා, විකුණන්නත් නැතුව ගියා. භාණ්ඩාගාරයේ විදේශ සංචිතත් ඉවර වුණා. මොකද උනේ එතකොට? එතකොට අපිට බඩු ගේන්න සල්ලි නැතුව ගියා. තෙල් සමාගම. ඒ කියන්නේ පෙට්‍රෝලියම් එක. තෙල් සංස්ථාව ටෙන්ඩරයක් ඇදෙව්වා තෙල් වලට. එක සමාගමක්වත් ටෙන්ඩරයට ඉදිරිපත් වුණේ නැහැ. ලංකාවට ටෙන්ඩර් දාලා වැඩක් නැහැ. ඒගොල්ලන්ට දෙන්න ඩොලර් නැහැ. ඩොලර් නැහැ. තෙල් හිගේ ඇතු වුණා. ගෑස් සමාගම. ගෑස් දෙන්න ටෙන්ඩර් කැඳවුණා. ලෝකෙ කිසි සමාගමක් ගෑස් වලට අපිට ටෙන්ඩරයට ඉල්ලන්නේ. එයි ඒගොල්ලන්ට ටෙන්ඩර් දාලා වැඩක් නැහැ. ඒගොල්ලෝ ගාව ඩොලර් නැහැනේ. ඉතින් ගෑස් නැති වුණා. කිරිපිටි වලට කිරිපිටි ගෙන සමාගම් ඒගොල්ලන්ට කිරිපිටි ගෙන්න සල්ලි නැහැ. ඩොලර් නැහැ. ඒගොල්ලෝ කිරිපිටි විකුණන්නේ මාකට් එකේ මොනවගෙන්ද? රුපියල් වලින්. හැබැයි ඒගොල්ලෝ ඕස්ට්‍රේලියාවෙන් කිරිපිටි ගේන්න ඕන මොනවගෙන්ද? ඩොලර් වලින්. නමුත් රුපියල් වලින් කිරිපිටි වික්කට වැඩක් නැහැ. ඩොලර් නැහැ කිරිපිටි ගේන්නේ. කිරිපිටිත් නැතු වුණා. එහෙනම් ප්‍රශ්නේ මොකක්ද? ප්‍රශ්නේ මොකක්ද? අපිට අවශ්‍ය වෙන ඩොලර් ප්‍රමාණය උපයන්න අසමත් වුණා. ආණ්ඩුවක් වුණා ওই වැඩේට. 2030 දී අපිට කොච්චර ඩොලර් ප්‍රමාණයක් ඕන වෙයිද? ඒ ඩොලර් ප්‍රමාණය අපි උපයාගන්නේ කොහොමද? අන්න ඒකටයි ආණ්ඩුව හදන්නේ. හැබැයි රටේ හදපු ආණ්ඩුව මොකද උනේ? උපයා ගන්න සලස්මක් තිබුණේ නැහැ. එකම සලස්ම මොකද්ද? ණයක් ගන්නවා, විකුණ ගන්නවා. දැන් 2017 මදි වුණානේ. 2017ත් මේ අර්බුද එනවා ණයක් දුන්නේ නැත්තම්. 2017 ගේ රනිල්ගේ හපංකමට නෙමෙයි 2017 ණය දුන්නා. ණයක් දුන්නා. ඉතුරු ටිකට හම්බන්තොට වරාය විකුණ ගත්තා. හම්බන්තොට වරාය විකුණලා ගත්තා ඩොලර් බිලියනක් විතර. 700 කිව්වට මර්කන්ටයිල් පස්සේ ඒගොල්ලෝ අයින් වෙලා චයිනා මර්චන්ට් සමාගම ඩොලර් බිලියනකට ගත්තා. හරිද? ඩොලර් බිලියන අරන් රනිල් මොකද කරේ? රනිල් 2017 ඩොලර් බිලියනේ අරගෙන හම්බන්තොට වරාය හදන්න ගත්තු ණය ගෙව්වේ නෑ. ඒකෙන් ඒ අවුරුද්දේ වාරිකය ගෙවලා ඉතුරු ටික වියදම් කරගත්තා. දැන් හම්බන්තොට වරාය අපි වාරිකය ගෙවන්න ඕන දැන්. දැන් හම්බන්තොට වරායෙන් වෙච්ච දේ මොකද්ද? ඉස්සර අපිට අතර මුහුදක් තිබුණා. වරායක් හදන්න ඉඩමක් තිබුණා. අක්‍ර 4500ක ගොඩබිමක් තිබුණා ඒ ආසන්නයේ. මොකද කරේ රනිල් වික්‍රමසිංහ? මහින්දගේ හම්බන්තොට වරායක් හැදුවා. රනිල් මොකද කරේ? හම්බන්තොට වරාය වික්කා. ඒ කියන්නේ එතන මුහුදයි, එතන ගොඩබිමයි,
වරාය පිහිටි මේ භූමියයි ඔක්කොම වික්කා. විකුණලා. ගත්තු ණය ගෙවුවේ නැහැ වියදම් කරා. ඒකෙන් කෑවා. දැන් අන්තිමට මොකද උනේ? වරායකුත් නැහැ, මුහුදකුත් නැහැ, ණයක් විතරක් ඉතුරු වෙලා තියෙනවා. ණය තියෙන හොඳ. ඒ කියන්නේ මොකද්ද? 2017 මේ ප්‍රශ්න බේරගන්නේ විකුණලා. 2017 විකුණන්න දෙයක් නැත්තම් 2017 ණයක් දෙන්න කෙනෙක් නැත්තම් මේ අරුබුදේට මුහුණ දෙනවා. එහෙනම් මේ අරුබුදේ ආවේ මොකක් නිසාද? මේ හදපු ආණ්ඩුවලට අපේ රට කොච්චර ඩොලර් ප්‍රමාණයක් ඕනද ඒ ඩොලර් ප්‍රමාණය උපයන්නේ කොහොමද කියලා සලස්පත් තිබුණේ. ඒක මේ ත්‍රිකුණාමලේ සිංහල වෙළඳ සංගමයේ සමාජික සහෝදරව හදන්න ඕන වැඩක් නෙවෙයි. ඒවට තමයි ආණ්ඩු ඉන්නේ. ඒක අපේ ගමේ මරණාධාර සමිතිය හදන්න ඕන වැඩක් නෙවෙයි. ඒකට තමයි ආණ්ඩු ඉන්නේ. ආණ්ඩු තමයි උපකල්පනය කරන්න ඕන. තව අවුරුදු 5කින් අපේ ඩොලර් කොච්චර ඕන වේද? ඒ ඩොලර් ප්‍රමාණය අපි උපයන්නේ කොහොමද? අපි විදේශයට භාණ්ඩවල කොහොමද උපයන්නේ? විදේශගත ශ්‍රමිකයන්ගෙන් කොහොමද උපයන්නේ? විදේශ සේවා වෙළඳපොළ අපි අත්පත් කරන් උපයන්නේ කොහොමද? ඒකට තමයි ආණ්ඩුව ඕන. හැබැයි මේ රටේ ජනතාව හදපු ආණ්ඩු කරපු දේ මොකද්ද? ඉතුරු හිගේ පියව ගත්ත එක්ක විකුණලා එක්ක ණයක් අරගෙන. එතකොට 2020 වෙනකොට විකුණන්න හරියමන් දෙයක්වත් නැහැ. ණයක් දෙන්නේ නැහැ. තිබුණු සංචිත වියදම් කරා 22 වෙනකොට ඒකත් ඉවර වුණා. ඊට පස්සේ ඉන්දියාව ක්‍රෙඩිට් ලයින් එකක් දුන්නා. ඉන්දියාව සල්ලි දුන්නේ අපිට. ඉන්දියාව ඩොලර් බිලියනයක් දුන්නොත් අපි මොනව කරයිද දන්නේ. ඉන්දියාව කිව්වා අපි ඩොලර් බිලියන එක ක්‍රෙඩිට් ලයින් එකක් දෙන්න. එතකොට ඉන්දියාවෙන් පරිප්පු වෙනවා මේ සමාගම. ඉන්දියාවේ ආණ්ඩුව ඒ සමාගමට සල්ලි ගෙවනවා. අපි නෙවෙයි හොඳ අපිට දෙන්නේ නැහැ. අපිට දීලා මොනව කරයිද දන්නේ. දැන් ඔය ක්‍රෙඩිට් ලයින් කියන්නේ ඉන්දියාව ඩොලර් මිලියන 1000ක ක්‍රෙඩිට් ලයින් එකක් දෙනවා. මොකද කරන්නේ? ඉන්දියාව සමාගම අපිට පරිප්පු වෙනකොට ඉන්දියාවේ බැංකු වලින් ඒකට සල්ලි ගෙවනවා. අපිට ණයක් එකතු වෙනවා. හරිද? එහෙනම් ඩොලර් බිලියන දුන්නොත් අපි මොනව කරයිද දන්නේ. දැන් ඉන්දියාවේ මොකද උනේ? ඩොලර් මිලියන 500ක තෙල් ක්‍රෙඩිට් ලයින් එකක් දුන්නා. එතකොට ඉන්දියාවෙන් තෙල් නැවක් රිලයන්ස් සමාගමෙන් තෙල් නැවක් එනවා. එනකොට ඉන්දියාවෙන් ඒ තෙල් නැවට සල්ලි ගෙවනවා. අපි නෙමෙයි ගෙවන්නේ. අපි ගෙවනවා කිව්වොත් එන්නේ නැහැ. ඊළඟ තව තෙල් නැවක් ගෙවනවා. ඉන්දියාවෙන් ඒකට සල්ලි දෙනවා. ඒ ඩොලර් මිලියන 500ක් ඉවර වුණා. දැන් මේ ඇවිල්ලා තියෙන අන්තිම ඩීසල් නැව සහ පෙට්‍රල් නැව. ඒ ක්‍රෙඩිට් ලයින් එකේ. ආයෙ ක්‍රෙඩිට් ලයින් එකක් ඩොලර් මිලියන 500ක ඉල්ලලා තිනවා. ඒක ආවේ නැත්තම් තෙල් පෙට්‍රල් ගේන්නවත් හිතර විදිහක් නෑ දැන්. ඇයි ඩොලර් නැතුව ගියේ. ඔන්න ඔය නිසා තමයි අපිට බහණ්ඩ හිගේ ඇතු උනේ. බහණ්ඩ වල මිල ඉහළ ගියේ. ඉහළ ගියේ මොකක් නිසාද? ඩොලර් එන්නේ නෑ. එනවට වඩා ගිහිල්ලා බැංකුවෙන් ඩොලර් ඉල්ලනවා. පරිප්පු ගේන්න ඩොලර් ඉල්ලනවා, රෙදි ගේන්න ඩොලර් ඉල්ලනවා, සුදු ලුණු ගේන්න ඩොලර් ඉල්ලනවා, සැමන් ගේන්න ඩොලර් ඉල්ලනවා නේද? තෙල් ගේන්න ඩොලර් ඉල්ලනවා බැංකුවේ. හැබැයි බැංකුවට අවිලා තියෙන ඩොලර් ප්‍රමාණය මදි. ඉල්ලුම වැඩි. සැපයුම අඩුයි. මොකද උනේ? ඩොලරේ යගේ ඉහළ ගියා. දැන් කිය ඩොලරේ රුපියල් 365යි. ආණ්ඩු වෙනකොට 178යි. ඒතර එදා සැමන් ටින් එකක් ගෙනාවේ ඩොලර් එකක් දීලා නම් සැමන් ටින් එක 178යි. අද සැමන් ටින් එකක් ගෙන්නේ ඩොලර් එකක් දීලා. නම් සැමන් ටින් එක 365යි. මොන වෙලාවද? රුපියල කඩා වැටුණා. බහණ්ඩ මිල දෙගුණයක් තුන්ගුණකින් ඉහළ ගියා. ඩීසල් ලීටර රුපියල් 104ට තිබ්බ ආණ්ඩු වෙනකොට අද කීයද? අද රුපියල් 400යි. ග්‍රෑම් 400 කිරි පැකට් එක තිබුණේ රුපියල් 380ට. අද 1020යි. 12.5 ගෑස් සිලින්ඩරේ තිබුණේ 1300 ගන්නකට. අද 6850 650ක දැන් වැඩි කරලා ලාස් එක. හෙට වැඩි කරයි ලිට්‍රු එක. මොකද උනේ? මේ සාමාන්‍ය බහණ්ඩ මිල ඉහළ යමක් නෙවෙයි. ඉස්සර තෙල් ඉහළන රුපියල් 4කින් 5කින්. කිරිපිටි මිල ඉහළන රුපියල් 10කින් 15කින්. අද මොකද වෙන්නේ? 380 කිරි පැකට් එක ග්‍රෑම් 400 1020යි. එයි ආනයනික බහණ්ඩවල සියල්ලගේම මිල දෙගුණයකට වඩා ඉහළ යනවා. මොකක් නිසාද? රුපියල කඩා වැටිච්ච නිසාම. ඉස්සලා කිරිපිටි කිලෝ එකක් ගෙනාව රුපියල් ඩොලර් එකක් දීලා නම් රුපියල් 178යි. දැන් කිරිපිටි කිලෝ එකක් ගෙනාව ඩොලර් එකක් දීලා දැන් නිකම්ම 365යි දෙගුණයකින් වැඩි වෙනවා. නිසා බහණ්ඩ මිල ඉහළ යන්නත් හේතුනේ මොකද්ද? අපිට අවශ්‍ය වෙන ඩොලර් ප්‍රමාණය උපයා ගන්න මේ ආණ්ඩුවට සලස්මක් තිබෙන්නේ නැහැ. දෙවැනි හේතුව තමයි බහණ්ඩාගාරයට එන ආදායම මදි වුණා. 1990 ප්‍රතිශතයක් හැටියට රටේ ජාතික නිෂ්පාදනයේ 23%ක් බහණ්ඩාගාරයට ආදායම හැටියට ආවා. රටේ ජාතික නිෂ්පාදනයේ 23%ක් ආවා. ගිය අවුරුද්දේ බහණ්ඩාගාරයේ ආදායම 8.7යි. ලංකා ඉතිහාසයේ අඩුම ආදායම
භාණ්ඩාගාරයට ආවේ ගිය අවුරුද්දේ. එයි ආණ්ඩුව ආපු හැටියම ධන කුවේරයන්ට බදු සහන දුන්නා. එතන අපිට ආසන්න වශයෙන් ඩොලර් බිලියන 600ක් ඒ කියන්නේ ඩොලර් කෝටි 60000ක් අපිට අහිමි වුණා. මොකද ඊට පස්සේ මොකද වුනේ? දැන් භාණ්ඩාගාරයට සල්ලි නැහැ. භාණ්ඩාගාරේ ණයට ගන්න යනවා. භාණ්ඩාගාර බැදුම් කර නිකුත් කරනවා. භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරනවා. භාණ්ඩාගාර බැදුම් කර භාණ්ඩාගාර බිල්පත් වැඩිපුර මිලදී ගන්න බැංකු සහ ඉන්ෂුරන්ස් සමාගම්. ඒවා ගත්තා. හැබැයි ඒවා ගත්තාම තවදුරටත් භාණ්ඩාගාර බැදුම් කර සහ බිල්පත් මූල්‍ය සමාගම් වලට ගන්න බැරි වුණා. ඊට පස්සේ කරපු දේ මූල්‍ය සමාගම් ගන්නවා වෙනුවට මහ බැංකුව ගත්තා. භාණ්ඩාගාරයේ බිල්පත මහ බැංකුව ගන්නේ. භාණ්ඩාගාර බැඳුම් කරේ මහ බැංකුව ගන්න. අරගෙන මහ බැංකුව සල්ලි අච්චු ගහලා භාණ්ඩාගාරයට දෙනවා. සල්ලි අච්චු ගහන්නේ ආණ්ඩුව නෙවෙයි හොඳේ. සල්ලි අච්චු ගහන්නේ මහ බැංකුව. දැන් මහ බැංකුව තමයි ආණ්ඩුවට සල්ලි හොලා දෙන්න ඕන. මහ බැංකුව බැඳුම් කර විකුණලා දෙන්න කියලා මහ බැංකුවට බාර දෙනවා. භාණ්ඩාගාර බිල්පත් විකුණලා දෙන්න කියලා මහ බැංකුවට බාර දෙනවා. හැබැයි මහ බැංකුවට ඒවා විකුණා ගන්න බැරි වෙනවා. විකුණා ගන්න බැරි වුණාම මහ බැංකුව ඒව අරගෙන සල්ලි අච්චු ගහලා ආණ්ඩුවට දුන්නා. කොච්චර දුන්නද? පෞගිය මාර්තු මාසෙන් අවසන් වෙච්ච මාස 20ට සල්ලි අච්චු ගහලා තියෙනවා රුපියල් කෝටි 1,30,000. කෝටි ඒවා 1,30,000. 2019 මුළු අවුරුද්දටම අච්චු ගහලා තිබෙන්නේ රුපියල් කෝටි 400යි. රුපියල් කෝටි 400 2019 අච්චු ගහලා තියෙන මුළු අවුරුද්දටම මාර්තු මාසෙන් අවසන් වෙච්ච මාස 20ට මුදල් අච්චු ගෙවුවා කෝටි 1,30,000. රනිල් වික්‍රමසිංහ ඊයේ පෙරේද කියන මොකද්ද? තව ට්‍රිලියන තව කෝටි ලක්ෂයක් අච්චු ගහන්න වෙයි. මං කියන්නේ එච්චර වෙනවා කියලා. මිනිහා ටිකක් වැඩියෙන් කියනවා. අඩුවෙන් බේරගත්තා මිනිහා හපර කියන්නේ. මේ මරු සූත්‍රයක් කර. ට්‍රිලියනක් ගහන්න වෙන්නේ නැහැ. නමුත් ට්‍රිලියනක් ගහන කෙනා මොකද කෝටි ලක්ෂයක් ගහනවා. ඒකද මොකද්ද? භාණ්ඩාගාරයට මුදල් එනවා මදි. ඉතුරු ටික පියව ගන්න සල්ලි අච්චු ගැහුවා. සල්ලි අච්චු ගහලා මාකට් එකට ආවා. එතන මොකද වෙන්නේ? මාකට් එකේ සල්ලි ගෙවසෙනවා. හැබැයි සල්ලි වලට සරිලන්න භාණ්ඩ සහ සේවා නිෂ්පාදනය වෙලා නැහැ. 5000 එනවා. ගිල බඩු ඉල්ලනවා. එතන 5000 හැම කෙනා අතේ තියෙනනේ 5000 නිකන් සාමාන්‍යද. 5000 අතට එනවා. ඔක්කොම ගිල බඩු ඉල්ලනවා. මාකට් එකට ඒ තරමට භාණ්ඩ නිෂ්පාදනය වෙලා නැහැ. එතන සැපයීම අඩුයි, ඉල්ලුම වැඩි, භාණ්ඩ වල මිල ඉහළ ගියා. එකක් රුපියලට සාපේක්ෂව ඩොලරයගේ ඉහළ යාම දෙක අසීමිත ලෙස මුදල් මුද්‍රණය විසින් භාණ්ඩ මිල ඉහළ ගියා. තුන්වෙනි අර්බුදය. තුන්වෙනි අර්බුදය අපේ උපයා ගන්නා ඩොලර් ප්‍රමාණය අපිට බඩු ගේන්නත් මදි. ඉතින් අපිට ණය ගෙවන්න හිතන්නවත් බෑ. ඒ නිසා මොකද කරේ ආණ්ඩුව ණය ගෙවන එක ප්‍රතික්ෂේප කරා. මතක තියාගන්න. දැන් ඕගොල්ලෝ බැංකුවල ලියුමක් යවනවා. බොහොම ස්තුතියි ඕගොල්ලෝ අපිට ණය දුන්නට. මෙතෙන් සිට මම ණය දෙන්නේ. ඕක දැනගන්න අහල පහල මිනිහෙක් ණයක් දෙනවද අපව? අපව ණයක් දෙන්නේ නැහැ. ඒක ආණ්ඩුව නිල වශයෙන් ප්‍රකාශ කරලා ඉවරයිනේ. අපි ණය ගෙවන්නේ නැහැ කියලා. ණය ගෙවන්නේ නැහැ කියලා ප්‍රකාශයටපත් කරාට පස්සේ ණයක් දෙන්නේ නේද? එතකොට එහෙනම් රනිල් වික්‍රමසිංහ ගෙනාවේ මොකටද? එකක් දේශපාලන හේතුකට ගෙනාවා, දෙක ආර්ථික හේතුකට ගෙනාවා. මොකද හේතුව? රනිල් වික්‍රමසිංහ අර ණයක් ගන්න පුළුවන් වෙයිද? ඕක නේද? රනිල් මේ සුද්ධ වඳුරනවා. ඇඳුරුවට ණය දෙන්නේ නැහැ. සුද්ධගේ අතේ තියෙන පොකට් එකෙන් දෙනවා නම් හරි. අපි ඉන්දියාවත් එක්ක කතා කරා. ඉන්දියාවෙන් අපේ ඕගොල්ලෝ ණය දෙනවද? ඕගොල්ලෝ තේරුම් ගන්න අපිට කියනවා. අපි දෙන්නේ ඉන්දියානු ජනතාවගේ සල්ලි. අපි ඒ සල්ලි වලට ඉන්දියානු ජනතාව වග කියන්න ඕන. ඉන්දියානු ජනතාවට වග කියන්න ඕන. ඒ ආණ්ඩුව අපිට ණයක් දෙනවා නම් ඒගොල්ලෝ ඒ ජනතාවට වග කියන්න ඕන. ඕගොල්ලන්ගේ ණය ගෙවා ගන්න බැරි රටකට අපි ණය දුන්නාම ඒ ආණ්ඩුව වටනවා එහෙ මිනිස්සු. ඒකත් හරි. මොකද හැම රටේම කබ්‍රාල්ලා ඉන්නවනම් වැටෙන රටවලට ණය දෙනවා. අපි දුන්නානේ ග්‍රීසියට ණය. වැටෙන රටවලට ණය දෙන්න ඉන්දියාවේ කබ්‍රාල්ලා නැහැ. හරිද? ඒ නිසා දැන් ණයක් ගන්න බැරි තැනකට හිර වෙලා ඉන්නේ. හරිද? මේ මොන හරිද? ඊට පස්සේ ජපානයෙන් දෙනවා කියලා දෙනවා. බලමු. අදත් මම මුදල් අමාත්‍යාංශ ප්‍රධාන නිලධාරියෙකුට එන ගමන් කතා කරා. ටිකක් හරි බලාපොරොත්තු වෙන්නේ ජපානය ගැන කිව්වා. මම මේ කියන්නේ. මං කෝ එක ලැබුණ නැත්තම් වෙන දේ ගැන හිතා ගන්නත් බැරුව ඉන්නේ. මතක තියාගන්න. මේ අර්බුදය එතෙන්ට ඇවිල්ලා තියෙනවා. එහෙනම් මේ මොකද්ද කරන්නේ? මේ රනිල් වික්‍රමසිංහ හාස්කම් නෙවෙයි. රනිල් ගෙනාවේ මොකටද? පරණ වැඩේට. එක්ක ණයක් ගන්න, ණයක් ගන්න, එක්ක තියෙන එකක් විකුණ ගන්න. ඔච්චර. හරි ඒක මේ අවුරුද්ද කරා කියනකෝ. ඊළඟ අවුරුද්දේ එම මේ අවුරුද්දේ ණයක් අරගෙන බේරගත්තොත් විකුණන්න දාලා තියෙන දේ හිල්ටන් හෝටලේ, හිල්ටන් ක්‍රීඩාගාරයේ, හයට් බිල්ඩින් එක, යෝග් ගොඩනැගිල්ල,
ගෆූර් බිල්ඩින් එක, මහතපල් කාර්යාලය පිහිටි බිල්ඩින් එක, ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලේ විදේශ කටයුතු අමාත්‍යාංශ පිහිටි බිල්ඩින් එක. මේ ඔක්කොම විකුණන්න දාලා තියෙනවා. කැබිනට් පත්‍රිකාව දැම්ම රණේ. එතන මේවා විකුණලා කීයක් හරි හොයාගන්න. තව නේද? අයදලා තව රටකින් කොහෙන් හරි ටිකක් නායක් හොයාගන්න. හොයාගත්තට පස්සේ ඊළඟ අවුරුද්දේ ආයෙ මොකද වෙන්නේ? ඊළඟ අවුරුද්දෙත් උපයන්න ක්‍රම හොයාගෙන නැත්නම් අපි ණයක් ගන්න ඕන විකුණන්න ඕන. ඉතින් ආයෙ දෙයිද? එහෙනම් මේක අපිට විසම චක්‍රයක අපි හිර කරා මේ පාලකයෝ. මතක තබා ගන්න. මේ පාලකන සාප වෙන්න ඕන අපේ රට මේ කරපු අපරාධෙට. අපි තාමත් අසීරු විසම චක්‍රයක හිර වෙලා තියෙනවා. අපි ආවොත් හෙට මොකද කරන්නේ? මොකද කරන්නේ? ගොඩක් දේවල් නෑ. හෙට කරන්න ගොඩක් දේවල් නෑ. මොකද්ද? අපි කියන්නම් කරන්න තියෙන දේ. එක ණයක් ගැනීම, දෙක ගෙවන්න තියෙන ණයක් පස්සට දා ගැනීම, තුන විදේශගත ශ්‍රමිකයන්ගෙන් ආසන්න වශයෙන් අපිට මාසෙකට මිලියන 600ක් විතර ආවා. ඒක මිලියන 200කට විතර අඩු වෙලා තිබෙන්නේ. මේ හුරු ඉන්නකම් එවන්නේ නැහැ කියලා කියනවා. උන්ට අපි විශ්වාසවන්ත දායක තත්ත්වයක් හැදුවොත් අන්න එතන ඩොලර් මිලියන 600ක් විතර එනවා. 4 සංචාරක ව්‍යාපාරය ඊළඟ සීසන් එක පටන් ගන්න ඔක්තෝබර් වල. මේ ඔක්තෝබර් වල සීසන් එකට අපි සලස්මක් හැදුවොත් අපිට ඒකෙන් ඩොලර් ටිකක් හොයාගන්න පුළුවන්. විශේෂයෙන් අපි දන්න යුරෝපයේ අවුරුදු 2ක් විතර වහලා තිබ්බා. යුරෝපය අරනකොට විශාල සංචාරක ව්‍යාපාර පිබිදීමක් එන්න තිබ්බා. හැබැයි පිබිදීම ගන්න අපිට බැරි වුණා. නේද? මේ අවුරුද්දේ මුල් කාර්තුවේ වැඩිම සංචාරක සිංගප්පූරුවට, මැලේසියාවට, තායිලන්තයට ගෙනිච්ච අපිට ගන්න බැරි වුණා. අපිට මාර්තු මාසයේ සංචාරක 82000යි. 2018 මාර්තු මාසයේ අපිට ආවා 284000. ඒ නිසා අපි 3/4කටත් වඩා වැඩියෙන් සංචාරක අඩු වෙලා තිබුණේ මේ මාර්තු වල. හැබැයි අපිට ලෝකෙ ලොකු බූස්ට් එකක් ආවා. ලෝකෙ එකපාර ඇරුණාට පස්සේ ලෝකේ සංචාරක ව්‍යාපාර විශාල බුබුලක් මතු වුණා. අපිට සලස්මක් තිබෙන්නේ. මේ ළඟදී ස්කයි නිවුස් එකත් එක්ක මාධ්‍යවේදියා රනිල් වික්‍රමසිංහ අහනවා ඔයා සංචාරකයන් දෙන්න තියෙන පණිවිඩය මොකද්ද? මොකද්ද කියන්නේ? නෑ බය වෙන්න එපා. සංචාරක වෙන්න උද්වේගකර අත්දැකීම් ගන්න පුළුවන් එන්න කියනවා. ඕනනම් ගෝටා ගෝ හෝම් කියලා පෝස්ට් එකක් අල්ලගෙන පුළුවන් එන්න කියලා කියනවා. නැත්තම් PM ගෝ හෝම් කියන්න පුළුවන් කියනවා. එහෙම නෝද සුද්දු? මාලදිවයින. පෞගේ සුනාමියට මාලදිවයින යට වුණා. එක ගුවන් පතයක් කර සියල්ල යට වුණා. ඒ වෙලාවේ මාලදිවයිනේ සංචාරක අමාත්‍යවරයා BBC නිවුස් රූම් එකට ගියා. BBC නිවුස් රූම් එකට ගිහලා ලෝක ජනතාව ආමන්ත්‍රණය කරා. ආමන්ත්‍රණය කළා කිව්වා අපේ රට සුනාමිය විශාල විපතටපත් වී තිබෙනවා. අපේ ආර්ථිකයේ ප්‍රධාන පංගුව සංචාරක ව්‍යාපාරය. අපි සතියක් දෙකක් ඇතුළත අපේ රට යථාවත් කරනවා. ඕගොල්ලන්ට අපි කරන එකම ආරාධනය අපේ රට ගොඩ ගන්න. ඕගොල්ලෝ අපේ රට බලන් ඉන්න. ඔන්න මාලදිවයිනේ සංචාරක ඇමතිවරයා. ලංකාවේ අගමැතිවරයා ටිකට් බෝඩ් එකක් අල්ලන් ඉන්න. උද්වේගකර අත්දැකීමක් ගන්න ඉන්න. මාධ්‍යවේදී අහනවා මම මේ අහන්නේ සීරියස්ලි. මාධ්‍යවේදියට තියෙන උවමනාව මේ අගමැතිවරයාට නෑ. මම මේ කියන්නේ. හොඳට තේරුම් ගන්න. එනිසා සංචාරක ව්‍යාපාරය අපි ඉස්සරහට ගෙනිච්චොත් අපිට ඊළඟ ඔක්තෝබර් මාසේ යම් සීසන් එකක අවස්ථාවක් ගන්න පුළුවන්. එක ණයක් ගැනීම, දෙක ගෙවන්න තියෙන ණය පස්සට දා ගැනීම, තුන විදේශගත ශ්‍රමිකයන්ගෙන් අපිට එන උපරිම ප්‍රමාණය ලබා ගැනීම උත්සාහ කිරීම, 4 සංචාරක ව්‍යාපාරය යම් පිබිදීමක් අත්පත් කර ගැනීම, 5 මොකද්ද? අපේ පරිභෝජන රටාව වෙනස් කර ගැනීම. අපි ගොඩාක් අය උපයන්නේ මුදල් රුපියල් වලින්. හැබැයි අපි ගොඩාක් දේවල් වියදම් කරන්නේ ඩොලර් වලින්. එහෙම නෙවෙයි. අපි රුපියල් වලින් හොයනවා. හැබැයි අපි තෙල් ඕන වෙන්නේ ඩොලර් වලින්, වාහනේ ඩොලර් වලින්, පරිප්පු ඩොලර් වලින්, පිටි ඩොලර් වලින්. අපි රුපියල් වලින් ඉපෙව්වට අපි වියදම් කරන්නේ මොනවද? ඩොලර් වලින්. අපි ණය නැති වුණාට රට ණයයි. මත තියාගන්න. අපි ණය නැහැ. හැබැයි රට ණයයි. එයි අපි උපයන්නේ රුපියල් වලින්. අපේ විශාල ප්‍රමාණයක් වැය තියෙන මොන වගේද? ඩොලර් වලින්. අපේ පාලකයන්ට සලස්මක් තිබුණේ නැහැ. අද අපි මේ අඳගෙන ඉන්න ඇඳුම්, අතේ තියෙන ෆෝන් එක, අතේ බෙදලා තියෙන ඔරලෝසු, නේද? දාගෙන ඉන්න සපත්තු දෙක, පළඳගෙන ඉන්න කණ්ණාඩි, මේ ඔක්කොම ඇවිල්ලා මොකද්ද? ආනයනික ඩොලර්. එනිසා අපි රුපියල් වලින් නේද? මුහුදු ගිහිල්ලා මාළු අල්ලලා පිටකොටුවට මාළු යවලා මේ අය තාත්තා උපයනවා රුපියල්. හැබැයි වියදම් කරන්නේ ඩොලර්. එහෙනම් මේ අර්බුදයෙන් ගොඩ එන්න නම් මොකද වෙන්න ඕන? අපේ පරිභෝජන රටාවේ අනිවාර්ය වෙනසක් කළ යුතුමයි. නැතුව මේකෙන් ගොඩ එන්නේ. මා කිව්ව ඔබට ග්‍රීසිය කඩා වැටුණා. ග්‍රීසිය කඩා වැටුණාට පස්සේ ග්‍රීසිය මැදපාන්ති ග්‍රීසිය දාලා ගියා. අන්තිමට ග්‍රීසිය ආණ්ඩුව තීරණයක් ගත්තා. උද කතාව ග්‍රීසිය හොඳේ. පළවෙනි ආණ්ඩුව ගියා IMF එක ගාවට. IMF එකෙන් ණයක් දුන්නා.
අවුරුද්දෙන් ඒ ආණ්ඩුව වැටුණා. දෙවෙනි එකක් ගියා IMF ගාවට. IMF එකේ යෝජනාව ලියනකොටම ඒ ආණ්ඩුව ඊළඟ අවුරුද්දේ වැටුණා. ඊළඟ ආණ්ඩුවක් ගියා IMF ගාවට. ඒගොල්ලෝ පැකේජ් එකක් දුන්නා. ඒගොල්ලෝ ක්‍රියාත්මක කරන්න තෝ ජනතාවගෙන් ඇහුවා මේ IMF එකේ යෝජනාව යන්නද කියලා. එතකොට ග්‍රීසියේ ජනතාව ජනමත විචාරණයකින් කිව්වා යන්න එපා කියලා. IMF කියන්නේ සුන්දර කතාවක් නෙවෙයි එකකින් මේ කියන්නේ. ග්‍රීසිය IMF එකට ගියා ඒ ආණ්ඩුව වැටුණා. ඊළඟ IMF එකට ගියා ඒ ආණ්ඩුවත් වැටුණා. තුන්වෙනි ආණ්ඩුව IMF එකට යන්න කලින් ජනමත විචාරණයකින් ඇහුවා IMF එකේ යෝජනා ක්‍රියාත්මක කරන්නද කියලා ජනතාව එපා කිව්වා. හරිද? ග්‍රීසිය 2010 කඩා වැටුනේ අදට අවුරුදු 12යි යාන්තම් නැගිටින්නේ මේ අවුරුද්දේ. අවුරුදු 12කට පස්සේ. හරිද? ග්‍රීසිය එක වෙලාවක තීන්දුවක් ගත්තා මොකද්ද? ග්‍රීසිය ගොඩක් අපේ වගේ මේ මුදල් නෝටු නෙවෙයි පාවිච්චි කරන්නේ කාඩ් නේ පාවිච්චි කරන්නේ. ඒගොල්ලෝ තීරණයක් ගත්තා දවසකට කාඩ් එකකින් වියදම් කරන්න පුළුවන් යුරෝ 20යි. බනිස් එකයි සිගරට් එකයි කොකා කෝලා එකයි. ඔච්චර යුරෝ 20යි. දවසකට. පරිභෝජනය කප්පාදු කරා. එහෙමයි මේ ආර්ථික අර්බුද වලින් ගොඩේවිලා තියෙන්නේ. මේගොල්ලන්ට ඒක කරන්න පුළුවන්. තිරුපති යනවා හෙලිකොප්ටර් තිරුපති යනවා ගුවන් යාන අරගෙන. නාමල් යනවා මාලදීවනේ ජල ක්‍රීඩා කරන්න. නාමල් ගියා ඩුබායි වල ගුවන් යාන වලින් පනින්න. මේ නායකයන්ට පුළුවන්ද අධිපරිභෝජනය ගැන කතාවක්වත් කරන්න ජනතාවට කරන්න බෑ. ඒ නිසා අපේ පරිභෝජන රටාවේ යම් වෙනසක් කරගන්න ඕන ශනිකව මේ අර්බුදින් උඩට ඉන්න. දිගු කාලින මේකෙන් එනනම් එක අපේ ආනයන අපනයනතර පරතරය අපි අඩු කරගන්න උත්සාහයක් දරන්න ඕන. අපිට ඩොලර් කෝටි 810ක පරතරයක් තියෙනවා. අපි කොහොමද අපේ යම් භාණ්ඩ ආනයන සීමා කරගන්නේ? කොහොමද අපි අපනයන ආදායම වැඩි කරගන්නේ? එතකොට තමයි පුල් මුඩේ khනිජ වැලිය තවත් ප්‍රභේද ගණනාවක නිස්සාරණය කරන්නේ කොහොමද? අපේ මිනිරන් සම්පත කොහොමද අපේ ග්‍රැෆයිට් වෙනකොට ග්‍රැෆීන් පටවන්න කල්පනා කරන්නේ? අපේ තේ දැනට අපි යවන්නේ තේ බල්ක් හැටියට 72ක් විතර 28ක් විතර තමයි අපි යවන්නේ. අවසන් තේ විදියට බල්ක් විදියට අපි ඒවා අවසන් පානය කරන තේ බවට පත් කරලා අපි යවන්නේ කොහොමද? ඊළඟ අපේ කුරුඳු වගාවෙන් අපි උපයාගන්නේ කොහොමද? නිසා අපේ මාළු මත්ස්‍ය නිෂ්පාදනයෙන් අපි කොහොමද පංගුවක් උපයාගන්නේ? ඒ නිසා අපි බලන්න ඕන අපේ ආනයන වියදම අඩු කරගෙමින් අපනයන ආදායම වැඩි කරගන්න මේ 810 එක අඩුම තරමේ 500ටවත් අඩු කරන්න සලස්මක් තියෙනවා අපිට. ඩොලර් කෝටි 500ක සීමාවකට අපි ගේන සලස්මක් තියෙනවා අවුරුද්දක් ඇතුළත. ඊළඟට අපිට අලුත් දේ අපි හොයන්න යන්න ඕන. අපේ රටේ පිහිටි මත් එක්ක විතාල කර්මාන්තක අපිට පුළුවන්. අපිට අනිත් හැම භාණ්ඩයක්ම ලෝකෙත් එක්ක තරඟ කරන්න ඕන. හැබැයි අපිට තරඟ වදින්න ඕන නැති භාණ්ඩයක් තියෙනවා අපේ පිහිටීම. මේ ලෝකෙ ඉතාමත් වැදගත් තැනක පිහිටලා තිබෙනවා. ඔබ අද ගිහිල්ලා බැලුවොත් මම මේ ළඟ දැක්ක චන්ද්‍රිකා තාක්ෂණාරගත ඡායාරූපයක් ලංකාවේ අවට මුහුද. ලංකාව තියෙන කුඩා අඹ ගෙඩියක් වගේ වටේ තියෙන කුහුඹුරැළ වගේ නැව්. අපේ රටේ ඉතාමත් වැදගත් නාවික ගමනාගමන මධ්‍යස්ථානක පිහිටා තිබෙනවා. ලෝකේ භාණ්ඩ වෙනදාමෙන් 3න් එකක් සිද්ධ වෙන අපේ මුහුදේ. ලෝකේ ප්‍රධාන මුහුදු මාර්ග 4ක් තියෙන අපේ මුහුද ගාව. අපේ වරාය ආසන්න. ලෝකේ නැව් ඒ කියන්නේ අවුරුද්දකට අපේ වරාය ආසන්න නැව් 36000ක් ගමන් කරනවා. ලෝකේ වරායවල අතර අපේ කොළඹ වරාය 24 වෙනි තැන. ඉන්දියාවේ කිසි වරායක් නැහැ අපේ තරම් උඩින්. ඉන්දියාවේ ලොකුම වරාය ජවහර්ලාල් නේරු වරාය 33 වෙනි තැන. ඇයි? ඉන්දියාව අවට මුහුද ගැඹුරු නෑ නුගපුරු මුහුද. ඒ නිසා මීටර 18 මීටර 19 ගැඹුරු නැව් වෙන්න බෑ. හැබැයි අපිට ලෝකේ උත්තාමත් දෙවෙනි ස්වභාවික වරාය අපි ගාව තියෙන ත්‍රිකුණාමල වරාය. ඊළඟට කොළඹ වරාය ඉතාම විශාල වාණිජ වරාය අපිට. ඒ වරාය කේන්ද්‍ර කරගෙන අපි ඩොලර් උපයන ඉතාමත් හොඳ කේන්ද්‍ර බවට පත් කරන්න පුළුවන්. අපි අපේ රටේ නැව් විශාල ප්‍රමාණයක් අපි හම්බත් මේ ත්‍රිකුණාමල වරායට හරවන්න තෙල් නැව් ඔක්කොම මෙහෙට ගේන්න ඕන. මේ තෙල් ටැංකි වල ඒවා ගබඩා කරලා රේල් පරාර අපේ රට පුරා බෙදා හරින්න ඕන. තෙල් නැව් වලට අපේ වරාය හිර කරන්න හොඳ නැහැ. ගෑස් නැව් වලට හිර කරන්න ඕනේ නැහැ. වාහන නැව් වලට හිර කරන්න ඕනේ නැහැ. ඒවා ඔක්කොම අපේ රටේ නේ අපි වෙන තැනකට ගෙනිහිල්ලා අපි මොකද කරන්න ඕන ඔක්කොම අර වාණිජ වරාය හොඳ කාර්යක්ෂම වාණිජ වරාය හොඳ තාක්ෂණයක කරන්න ඕන ඩිජිටල් තාක්ෂණය ගේන්න ඕන. කඩදාසි අරන් එහෙට මෙහෙට දුවන එක නතර කරන්න ඕන. ලෝකේ කාර්යක්ෂම දියුණුතම වරාය අපි හදන්න ඕන. අපි හයිවේ එකක් හදන සල්ලි ඔකට වියදම් කරා නම් අද ලෝකයේ ඩොලර් උල්පතක් කොළඹ වරාය. මත තියන්න. අපි එහෙම කරලා නැහැ. හරිද? ඒකයි. ඊළඟ හම්බන්තොට වරායට අපි සලස්මක් හදන්න ඕන. මොකද නැව් වලට සේවා සපයන මධ්‍යස්ථාන බවට පත් කරන්න ඕන. ප්‍රධාන මාර්ගයක් අතර විශාල වාහන ප්‍රමාණයක් කරනවා නම් එතන අපි සර්විස් සෙන්ටර් එකක් දාන්න. ඒ වගේ හොඳම නාවික සර්විස් සෙන්ටර් එක බවට පත් කරන්න ඕන හම්බන්තොට වරාය. නැව් වලට තෙල් ගහන නේද? දැවි තෙල් බාන. ඔක දැවි තෙල් ආවම ඉවත් කරන්න ඕන. දැවි තෙල් ඉවත් කරන නැව් වලට තෙල් ගහන. එන්ජිමක් කැඩුනොත් හදන. නැවක් ගිල්ලුත් බේර ගන්න. නේද? නැවක ගින්නක් ආවොත් බේර ගන්න.
හොඳම තාක්ෂණ සහිත කාර්ය මණ්ඩල ලංකාවේ හදන්න ඕන. ඒවට අපි වියදම් කරන්න ඕන ඩොලර් බය වෙන්න එපා. ඒ ඩොලර් වලින් තමයි අපි මේ පාරවල් හදන්න ඕන. එහෙම නැත්නම් කොන්ක්‍රීට් වනාන්තර හදලා අපිට ඩොලර් උපයන්න බෑ. දැන් මම දැක්ක සමහර වෙලාවට හයිවේ එකේ යන ආදායම රුපියල් වලින් අපිට ගණනය කරලා පෙන්නනවා. හැබැයි හයිවේ එකේ රුපියල් වලින් ඉපෙව්වට අපිට ණය ගෙවන්න වෙන්නේ ඩොලර් වලින්. රුපියල් වලින් ඉපෙහිම පළක් නැතු වෙනවා. හැබැයි අපි හම්බන්තොට සර්විස් සෙන්ටර් එකක් දැම්ම නම් කොළඹ හම්බන්තොට වරායේ හොඳ සේවා මධ්‍යස්ථානයක් දැම්ම නම් අපි ඩොලර් වලින් ණයක් අරන් ඩොලර් වලින් උපයනවා. ඊළඟ වැදගත්ම එක තමයි අපේ රටේ සංචාරක ව්‍යාපාරය. ඔයගොල්ලෝ දන්නා මට මේ ළඟදී චීන තානාපති කාර්යාලය හම්බෙච්ච වෙලාව චීනේ සංචාරකයන් 100%ක් ගෙනාවොත් ලංකාවට අවුරුද්දකට මිලියන 10ක් එනවා. 100%යි ගේන්න තියෙන්නේ. හරි. චීනේ සංචාරයේ දෙන 100%ක් ලංකාවට ගෙන්න සමත් වුණා. මිලියන 10ක් එනවා. ලංකාවේ සංචාරක වැඩිම ආවේ 2018 මිලියන 2.4යි. තායිලන්තයට සංචාරක වෙන අවුරුද්දකට මිලියන 42ක්. මැලේසියාවට නම් මිලියන 52ක්. ලංකාවට 2.4යි. අපිට ඉතාමත් හොඳ වෙරළ තීරයක් තියෙනවා. නේද? අපිට ඕෆ් සීසන් කියලා නෑ. දකුණු වෙරළ තීරයේ වාර ගන්න කාලෙට නැගෙනහිර වෙරළ තීරය විවෘත වෙනවා. දැන් නැගෙනහිර වෙරළ තීරය විවෘත වෙන කාලේ. ඊට පස්සේ අපිට මේකට වාර ගන්න වෙනකොට දකුණු වෙරළ තීරය නිදහස් වෙනවා. වර්ෂ පුරා සංචාරක ව්‍යාපාරයෙන් ගේන්න පුළුවන්. ඉතාමත් හොඳ දේශගුණික කලාප තුනක් තිබෙනවා. ඓතිහාසික නටබුන් තිබෙනවා. හොඳ ජෛව විවිධත්වයක් තිබෙනවා. අපිට සලස්මක් හදනවා නම් අපිට සංචාරක ව්‍යාපාර ගේන්න. හැබැයි නිකන් ගෙනල්ලා වැඩක් නැහැ. ඒගොල්ලන්ට අවශ්‍ය යටිතල පාසුකම් ටික අපි හදන්න ඕන. ඉහළම ධනපති වෙනවා නම් 7 ස්ටාර් කාමර කොච්චර අපි හදන්න ඕනද? 5 ස්ටාර් කාමර අපිට ඕනද? කොච්චර හොඳ යාලයින් එකක් අපිට තියෙන්න ඕන. ඒ සංචාරකයන්ට එන්න. 15 පන්තියේ සංචාරකයන් නේද? සාමාන්‍යයෙන් අඩු ආදායම් සහිත සංචාරකයන් එනවනම් ඒගොල්ලන්ට කොහොමද අපි කුඩා කාමර ටිකක් හදලා දෙන්නේ අඩු මිලකට. එම හොඳ සලස්මක් හදනවා. ඒ විතරක් නෙවෙයි ඒගොල්ලන්ට අපි ආහාර පාන දෙන්න අපි පුරුදු කරන්න ඕන. අද අපිට සංචාරකේ කාවට වැඩක් නැහැ. සංචාරකයන් බොන බීම පිට රටින් ගේන්නේ. සංචාරකයක පළතුරු පිට රටින් ගේන්නේ. සංචාරක කන බත් වලට නේද? බාස්මති පිට රටින් ගේන්නේ. සංචාරකයන වාහනේ පිට රටින් ගේන්නේ. සංචාරකයා යන වාහනට ගන්න තෙල් පිට රටින් ගේන්නේ. සංචාරකයා ඉන්නේ ඇඳේ ඇතිරිලි ගෙනල්ලා තියෙන පිට රටින්. සංචාරකයා නිදා ගන්න ඇඳ ඒ ගෙනල්ලා තියෙන මැලේසියාවෙන්. සංචාරකයා ඉන්න හෝටලේ ටයිල් ටික ඒක ගෙනත් තිබෙන චීන වලින්. මොකද වෙලා තියෙන්නේ? මේ සුද්දයි බඩුයි ඔක්කොම අරන් ගිහලා තියෙන්නේ. ඉතින් පාරේ යනකොට තැඹිලි ගෙඩියක් බිව්වොත් තමයි අපිට කීයක් හරියන්නේ. එහෙම නෙවෙයි. තායිලන්තේ ගත්තොත් සංචාරකයන් 70ක් වගේ. ඒගොල්ලෝ ඩොලර් 100ක් වියදම් කරොත් 70ක් වගේ තායිලන්තෙට ඉතුරු වෙනවා. අපිට ඩොලර් 100ක් වියදම් කරපුවාම විශාල ප්‍රමාණයක් අපිට සංචාරක ගෙන්වීම වැය කරන්න වෙනවා. ඉතින් අපි කොහොමද සංචාරක ව්‍යාපාරයේ වැලිම වැලියු ඇඩ් කර මැද ශේෂ්ත්‍ර බවට පත් කරගන්නේ? ඒක අපිට අවශ්‍යයි. දැන් අපිට IT ශේෂ්ත්‍ර වෙළඳපොළක් පත් කරගන්න ඕන. ලෝකේ දියුණු සංවේදනපොළක් පත් කරගන්න ඕන. අවුරුදු 4-5ක් ඉතාම සැලසුම් සහගත අපේ රටේ ආර්ථික ගෙනිච්චොත් මේ ඇති වී තිබෙන කඩා වැටෙමින් අපේ රටේ ගොඩ ගන්න පුළුවන්. ඒ නිසා ඔබට මා කියන්නේ මේ රට ගොඩගත හැකි. මේ රට ගොඩ ගන්න නම් අපිට ඉතාමත් නිවැරදි ආර්ථික උපාය මාර්ගයකුත් මේ විනාශකාරී දේශපාලන සංස්කෘතිය මිදීම සඳහා දේශපාලනකුත් අපිට අවශ්‍යයි. ඒ නිසා අද මේ කඩා වැටලා තියෙන ආර්ථිකය භාණ්ඩ හිගකමේ, ගෑස් නැතිකමේ, තෙල් නැතිකමේ, ගොවියාට පොහොර නැතිකමේ, දීවරයාට තෙල් නැතිකමේ මේ ඔක්කොම පෙන්눔 කරන්න යන කවරක්වත් නෙවෙයි. මේ අවුරුදු 74ක් මේ පාලකයන් අපේ රට අසාර්ථක මාවතට ගමන් කරන් තිබෙනවා. නිසා අපිට පැවරී තිබෙන මාවත තමයි අපි මේ විඳින දුක අපේ දරුවන්ට අත්පත් නොවෙන්න. සරලව ගත්තොත් මේ කර්මය අපේ දරුවන්ට කර්මයක් නෙවෙන්නේ. එහෙනම් මේ වෙලාවේ අපේ අතී තියෙන වගකීම තමයි මේ දේශපාලනයත් මේ ආර්ථිකයත් වෙනස් කරන්න. අන්න ඒ වෙනුවෙන් අපි ජාතික ජන බලවේගය ගොඩනගා තිබෙනවා. ඒකේ අත ඉදාමත් ඉදිරි පියවරක් අපි ලැබුවා. ඒ ජාතික දිස්ත්‍රික් විධායක සභාව අපි නම් කරා. මේ සහෝදරවරු සහෝදරියන් ඔබත් එක්ක එකට වැඩ කරන සහෝදර සහෝදරියන් ඔබ අප හැමදෙනාම ශක්තිමත්ව දායක වෙමින් හැම ගමකම ජාතික ජන බලවේගයේ කොට්ටාස් සභාව අපි හදමු. මේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ප්‍රබලතම ශක්තිමත්ම ව්‍යාපාරි බවට ජාතික ජන බලවේගය පත් කරමු. ඒ වෙනුවෙන් සිළු දෙනාට එකතු වෙන කියලා ආරාධනා කරමි. මන් අතර වෙනවා. එනම් ගෝවිසිත. යනකොට දැන් ඉවර කරලා Iya,
අප සැමව හරවත් පදම් පෙළකින් ආමන්ත්‍රණය කළ ආන්ද්‍ර දිසානායක සහෝදරයාට බොහොමත්ම ස්තුතියි. එසේනම් අද දවසේ වැඩ කටයුතු නිමා කිරීමට මත්තෙන් මෙම වැඩසටහන සඳහා සහභාගී වූ එසේනම් අද දවසේ වැඩ කටයුතු නිමා කිරීමට මත්තෙන් මෙම වැඩසටහන සඳහා සහභාගී වූ ඔබ සියලු දෙනාටම ඒ වගේම සියලු වැඩ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා හැකි පමණින් සහාය වූ සියලුම දෙනාට ස්තුතියි යයි අමතමින් අද දවසේ කටයුතු මෙතනින් අවසන් කරමි. ඔබ සියලු දෙනාටම සුබ දවසක්. அனைவருக்கும் வணக்கம். எங்கள் தேசிய மக்கள் சக்தி இயக்கத்தின் தலைவர் அன்புகுமார திசாநாயக் அவர்கள் நமது நாட்டில் இடம்பெறும் நெருக்கடிகளுக்கான தீர்வுகளையும் அந்த நெருக்கடிகளையும் கூறி நிறைவு செய்தார். ஆகவே இந்த நிகழ்வு இத்துடன் நிறைவு பெற்று இந்த நிகழ்வில் கலந்து கொண்ட அனைத்து மக்களுக்கும் தேசிய மக்கள் இயக்கத்தின் சார்பில் நன்றிகளை தெரிவித்துக் கொள்கிறோம். நன்றி. රිපෝටර් වාරණයෙන් තොර අපක්ෂපාතී වාර්තාකරණය